හොඳයි දුවේ පුතේ. අපි දොළ පුතාලත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදී 12 වෙනි ශ්‍රේණියේ 8 වන ඒකකයේ දුවේ පුතේ. 12 වෙනි ශ්‍රේණියේ 8 වන ඒකකයේ පළවන කොටස දොළ පුතාලත් එක්ක සාර්ථකව සාකච්ඡා කරලා අවසන් දුවේ පුතේ. අපි දැන් සම්බන්ධ වෙලා ඉන්නේ දොළ පුතාලත් එක්ක 12 වෙනි ශ්‍රේණියේ 8 වන ඒකකයේ දෙවන කොටසත් එක්ක දුවේ පුතේ. හොඳයි දුවේ පුතේ. උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය 8 වන පාඩම. 8 වන පාඩම දුවේ පුතේ උසස් තාක්ෂණික ශිල්ප ක්‍රම යොදා ගනිමින් සත්තු නිෂ්පාදනයේ නියැලීම. බානු දුවේ පුතේ උසස් තාක්ෂණික ශිල්ප ක්‍රම යොදා ගනිමින් සත්තු නිෂ්පාදනයේ නියැලීම තමයි පුතේ 8 වන ඒකකයේ වෙන්නේ 12 වෙනි ශ්‍රේණියේ. මේ ඒකකයේ විෂය නිර්දේශය යාවත් කාලෙ වෙන්න කලින් දුවේ පුතේ 2013 තමයි මේ තාක්ෂණ වේදේ විෂය ධාරාව යටතේ ජෛව පද්ධති තාක්ෂණ වේදේ විෂය උසස් පෙළට හඳුන්වලා දුන්නේ දුවේ පුතේ. ඉතින් 2017 මේ විෂය නිර්දේශය යාවත් කාලනවා දුවේ පුතේ. ඊට පෙර 2013 හඳුන්වලා දුන්න විෂය නිර්දේශය තුල 15 වන ඒකකයේ තුල විදිහට තමයි දුවේ පුතේ මේක හඳුන්වලා දෙලා තිබ්බේ. ඒ කියන්නේ 13 වන ශ්‍රේණියේ පළවෙනි ඒකකයේ විදිහටයි හඳුන්වලා දෙලා තිබ්බේ. දැන් 12 වෙනි ශ්‍රේණියේ පාඩම් 12 වෙනි ශ්‍රේණියට අදාළව පාඩම් 14කට පස්සේ 13 වන ශ්‍රේණියට අදාළ පාඩම් 15 වන පාඩම් විදිහට තමයි දුවේ පුතේ මේ ඒකකයේ හඳුන්වලා දීලා තිබ්බේ. නමුත් මේ ඒකකයේ කොටස් කිහිපයක් ඉවත් කළා. විශේෂයෙන්ම මේ දෙනුන්ගේ ප්‍රජනක කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා යොදා ගනු ලබන තාක්ෂණික ක්‍රියාවලින් ටික ඉවත් කළා. මේ ඒකකයේ විශේෂයෙන්ම 12 වෙනි ශ්‍රේණිය 8 වන ඒකකයේ විදිහට සකස් කරලා එවලා තියෙනවා දරුවනේ වෙනස්කම් සහිතව. ඉතින් ඊ타මත්ම වැදගත් ඒකකයක් ලයිස්ටොක් පාඩම සත්ව නිෂ්පාදන කර්මාන්තයේ නියැලීම. විශේෂයෙන්ම දුවේ පුතේ ගොවිපළ සත්ව පාලනයේදී අපි මෙතනදී කතා කරනවා දුවේ පුතේ කොහොමද කුකුළු පාලනය සහ ගව පාලනය සඳහා උසස් තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතා කරමින් ඒ කටයුතු සිදු කරන්න. විශේෂයෙන්ම දුවේ පුතේ අපි කතා කරනවා මේ ගොවිපළ සත්ව පාලනයේදී විශේෂයෙන්ම එළගව පාලනය සහ කුකුළු පාලනය ඒ යටතේ පුතේ මේ කිරි නිෂ්පාදනය කිරි නිෂ්පාදනය ඒ වගේම දුවේ පුතේ ගුණාත්මක කුකුළු මස් නිෂ්පාදනය බිත්තර නිෂ්පාදනය සම්බන්ධයෙන් කුකුළු මස් කොහොමද ගුණාත්මක කුකුළු මස් නිෂ්පාදනය කරන්නේ බොයිලර් කුකුළු මස් නිෂ්පාදනයේ පියවර ගැන කතා කරනවා පුතේ. බිත්තර ගැන කතා කරනවා. අපි දන්නවා ඊටාම අඩු මිලකට ලබා ගන්න තියෙන හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක් විදිහට පුතේ බිත්තර හඳුන්වන්න පුළුවන් අපිට. බිත්තර පවුඩර් නිෂ්පාදනය ගැන කතා කරනවා දුවේ පුතේ. කුකුළු මස් ගැන කතා කරනවා. කුකුළු මස් ආශ්‍රිත නිෂ්පාදන අගේ එකතු වල කුකුළු මස් විදිහට මැරිනේටඩ් චිකන් ස්මෝක් චිකන් විවිධාංගීකරණය කරන ලද කුකුළු මස් විදිහට දුවේ පුතේ අපි සොසේජස් මීට් බෝල්ස් ගැන කතා කරනවා. ඊට අමතරව දුවේ පුතේ අපි දැන් ආරම්භ කරන්නේ පුතේ මෙම ඒකකේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදී 12 වෙනි ශ්‍රේණියේ 8 වන ඒකකේ පළවන කොටස 8 එක කොටස දුවල පුතාලත් එක්ක සාර්ථකව සාකච්ඡා කරලා අවසන් දුවේ පුතේ අපි දැන් බලාපොරොත්තු වෙන දුවල පුතාලත් එක්ක කතා කරන්න 8 වන ඒකකේ දෙවන කොටස දුවේ පුතේ වාණිජ කිරි නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය තත්ත්ව පිළිබඳවයි පුතේ අපි කතා කරන්න යන්නේ. මේ ව්‍යාපාරයක් වශයෙන් කිරි නිෂ්පාදනය සිදු කරනකොට දුවේ පුතේ මෙන්න මේ කිරි නිෂ්පාදනය සඳහා අවශ්‍ය තත්ත්ව කියන මාතෘකාව යටතේ තමයි දුවේ පුතේ අපි කතා කරන්න යන්නේ. 12 වෙනි ශ්‍රේණිය 8 වන ඒකකයේ දෙවන කොටස 8 දෙවන කොටස පුතේ වාණිජ කිරි නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය තත්ත්ව පිළිබඳවයි දුවල පුතාලත් එක්ක අපි කතා කරන්න යන්නේ. හොඳයි දුවේ පුතේ අපි බලමු. රයිට්. මේ බලන්න පුතේ වාණිජ කිරි නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය තත්ත්ව යටතේ මේ කිරි ආශ්‍රිත නිෂ්පාදන ටිකක් පෙන්ලා තියෙනවා දුවේ පුතේ බලන්න. කිරි ආශ්‍රිත නිෂ්පාදන ටිකක් තියෙනවා දරුවනේ. කිරි තියෙනවා නේද දරුවනේ. චීස් තියෙනවා. ඔව් මුදවාපු කිරි තියෙනවා දරුවනේ නේද? මුදවාපු කිරි තියෙනවා. බලන්නකෝ වාණිජ කිරි නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය තත්ත්ව තමයි පුතේ 8 වන ඒකකයේ දෙවන කොටසෙන් අපි කතා කරන්න යන්නේ. බලන්න දුවේ පුතේ කිරි ආශ්‍රිත නිෂ්පාදන තියෙනවා. චීස් තියෙනවා. බටර් තියෙනවා. කිරි දියර කිරි නේද දරුවනේ? කිරි තියෙනවා. ඊට පස්සේ මුදවාපු කිරි තියෙනවා දුවේ පුතේ. රයිට් මේ බලන්න දුවේ පුතේ. එතකොට මෙතන බටර් තියෙනවා. ඒ වගේම පුඩින් එකක් තියෙනවා. මේ හැම එකටම කිරි භාවිතා කරලා දෙනවද? ක්‍රීම් යෝගට් දරුවනේ. රයිට් නේද? බලන්න මේ සකස් කරලා තියෙනවා. මේ බටර් සකස් කරලා තියෙනවා. යෝගට් තියෙනවා. ඒ කියන්නේ කිරි ආශ්‍රිත නිෂ්පාදන විදිහට දුවේ පුතේ අපිට කියන්න පුළුවන් යෝගට් චීස් මුදවාපු කිරි දුවේ පුතේ. ඒ වගේම අපිට කියන්න පුළුවන් දරුවනේ පැස්ටරීකරණයද කිරි තියෙනවා. ජීවාණු වර්ණය කරන ලද කිරි කල් කිරි තියෙනවා දුවේ පුතේ. ඒ වගේම අපි දන්නවා ෆ්‍රෙෂ් මිල්ක් විදියට
දියර කිරි විදිහට මේවා වෙළඳ පොළට ඉදිරිපත් කරනවා. පිටිකල කිරි විදිහට දුවේ පුතේ ඉදිරිපත් කරනවා. මිල්ක් පවුඩර් විදිහට මේ කිරි නිෂ්පාදන වෙළඳ පොළට ඉදිරිපත් කරනවා. රයිට්? හරි දුවේ පුතේ අපි බලමු මේ වාණිජ කිරි නිෂ්පාදනයට අවශ්‍ය තත්ත්ව ටික. කිරි ආශ්‍රිත නිෂ්පාදනය දුවේ පුතේ මේ තියෙන්නේ. කිරි. රයිට්. අපි බලමු කිරි කියන්නේ මොනවද කියලා. කිරි ඊටාම පෝෂ්‍යදායී, ලාභදායී සහ ජනප්‍රිය ආහාරයක් පුතේ. කිරි. ඊටාම පෝෂ්‍යදායී පුතේ ෆ්‍රෙෂ් මිල්ක් කියලා කියනවා අපි නේද පුතේ. නැවුම් කිරි, එසෙනින් දුවාගත් නැවුම් කිරි වලින් නිෂ්පාදනය කරන යෝගට් නේද පුතේ. මුදවාපු කිරි, චීස්, බටර්, කිරි ආශ්‍රිත නිෂ්පාදන, කල් කිරි නේද පුතේ. ඒවා අපි කියනවා විශේෂයෙන්ම සැකසූ කිරි තියෙනවා පුතේ. විශේෂයෙන්ම මේවට වෙනම ෆ්ලේවර්ස් දාලා චොකලට් ෆ්ලේවර්, වැනිලා ෆ්ලේවර් එකෙන්, චොකලට් රසයෙන්, වැනිලා රසයෙන්. රයිට්. විදිහට සකස් කරපු බෝතල් කළ කිරි තියෙනවා දරුවනේ. ජීවාණු වර්ණය කරන ලද කිරි, පැස්ටරීකරණය කරන ලද කිරි. රයිට්. හරි. එතකොට කිරි කියලා කියන්නේ කිරි ඊ타මත්ම පෝෂ්‍යදායී, ලාභදායී සහ ඊ타මත් ජනප්‍රිය ආහාරයක්. ඊ타මත්ම පෝෂ්‍යදායී, ඒ වගේම ලාභදායී, ඊ타මත් ජනප්‍රිය ආහාරයක්. කිරි පිටි නිවස් වලට දැන් ඇත්තටම නැතුවම බැරි දෙයක් බවට පත් වෙලා තියෙන උදේ හවස කිරි බොනෝනේ. කිරි පිටි ගත්තාම අපි දන්නවා දියර කිරි විසිරි වියලීම් මගින් තමයි කිරි පිටි නිෂ්පාදනය කරන්නේ. රයිට්. එතකොට හැබැයි මතක තියාගන්න පුතේ සෞඛ්‍ය ආරක්ෂිත නොවන කිරි නිෂ්පාදන මගින් කිරිවල ගුණාත්මය පිරිහෙනවා. ඒ වගේ මේක හේතු වෙනවා මිනිසාට රෝග පතුරවන වාහකයෙකු ලෙස ක්‍රියා කරනවා. අන්න බලන්නකෝ. රෝග ගෙනියන කෙනෙක් වාහකයෙක් විදිහට ක්‍රියා කරන්න පුළුවන්. ගුණාත්මක නොවන කිරි නිෂ්පාදන මගින්. උසස් ගුණාත්මක තත්ත්වයෙන් නිෂ්පාදනය කරන කිරි පුතේ සෞඛ්‍ය හිතකරයි, සෞඛ්‍ය ආරක්ෂිතයි. එයා රෝග වාහකයෙකු විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් ගුණාත්මක නොවන තත්ත්වයට තේ නිෂ්පාදනය කරනු ලබන කිරි අපි දන්නවා රයිට් රෝග වාහකයෙකු විදිහට කටයුතු කරන්න පුළුවන්. කිරි කියන්නේ පුතේ මතක තියාගන්න. කිරි ඊටමත් පෝෂ්‍යදායී, ලාභදායී, ඊටමත් ජනප්‍රිය ආහාරයක්. රයිට්. හැබැයි සෞඛ්‍ය ආරක්ෂිත නොවන කිරි නිෂ්පාදනය මගින් කිරිවල ක්වොලිටි එක ගුණාත්මය පිරිහෙන අතර ඒක මිනිසාට රෝග පතුරවන වාහකයෙකු විදිහට ක්‍රියාත්මක වෙනවා. මිනිසාට රෝග පතුරවන වාහකයෙකු, රෝග රැගෙන යන කෙනෙක්, පතුරවන කෙනෙක්, රෝග බෝ කරන කෙනෙකුට තමයි අපි කියන්නේ වාහකයෙක් කියලා. රෝග ඒ වාහක රැගෙන යනවා. රෝග වාහක අරගෙන ගියපුවාම රෝග පැතිරීම සිද්ධ වෙනවා. රයිට්. එහෙනම් පුතේ කිරි ඊතා පෝෂ්‍යදායී වගේම ලාභදායී ඊතාමත් ජනප්‍රිය ආහාරයක් දුවේ පුතේ. නමුත් සෞඛ්‍ය ආරක්ෂිත නොවන කිරි නිෂ්පාදන මගින් පුතේ කිරිවල ගුණාත්මය පිරිහෙනවා. මිනිසාට රෝග පතුරවන රෝග වාහකයෙකු විදිහට ක්‍රියාත්මක වෙනවා. ඇත්තටම අපි දන්නවා ලංකාවේ විශේෂයෙන්ම අපි දන්නවා කිරි ගොවියන් ඉන්නවා දුවේ පුතේ. ඒ වගේම මේ කිරි ගොවියන් මගින් නිපදවන මේ කිරි ගොවියන් මගින් දෙනුන්ගෙන් නිෂ්පාදනය කරන කිරි උසස් තත්ත්වයේ දෙනුන්ගෙන් නිෂ්පාදනය කරන කිරි අපි දන්නවා යුරෝපීය ගව වර්ග අපේ රටේ ඇති කරනවා දරුවනේ විශේෂයෙන්ම වැඩි කිරි පළදාවක් නිෂ්පාදනයක් ලබා දෙන ප්‍රීසියන් ඒ වගේම ඉන්දියානු වර්ගින දරුවනේ සහිවාල් වගේ වර්ග මේ උසස් කිරි නිෂ්පාදනයක් ලබා දෙන යුරෝපීය ගව වර්ග ඉන්නවා දරුවනේ දිනකට කිලෝ ලීටර් 50ක් 20කට වැඩි සංඛ්‍යාවක් ලබා දෙන දෙනුන් ඉන්නවා. ඉතින් මේ කිරි ගොවියන් මගින් මේ දෙනුන් ඇති කරලා ඔවුන්ගෙන් ලබා ගන්න කිරි නිෂ්පාදන ලංකාවේ විවිධ කිරි ආශ්‍රිත නිෂ්පාදන කරන ආයතන සඳහා ලබා දීම සිදු කරනවා දරුවනේ. ඉතින් ඒ වයින් මේ කිරි පිළිබඳ කිරිවල තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඒවායි මිල තීරණය කළා කිරි ගොවීන් සඳහා මුදල් ලබා ගැනීම සිදු කරනවා, ලබා දීම සිදු කරනවා ආය ආයතන වලින්. ඉතින් විශේෂයෙන්ම වැදගත් වෙන්නේ ගුණාත්මක තත්ත්වයෙන් මේ කිරි නිෂ්පාදන ලබා ගැනීම වගේම ඒවා අපි දන්නවා කිරි, බිත්තර, මස් වගේ ආහාර කියන්නේ ආහාර ද්‍රව්‍ය කියන්නේ පුතේ ඒවා ඉක්මනින් නරක වීමට භාජනය වෙන දේවල්. ඒක නිසා ඒවා ප්‍රශස්ත තත්ත්වයට පවත්වා ගනිමින් ඒ වගේම විවිධ නිෂ්පාදන සිදු කරලා කල් තබා ගැනීම සඳහා අපිට ක්‍රියාමාර්ග ගන්න පුළුවන්, කටයුතු කරන්න පුළුවන් පුතේ. ඉතින් ඒක නිසා කිරි අපි කියන්නේ ඊටාම ජනප්‍රිය, වැඩි පෝෂණ ගුණයකින් යුතු, අඩු මිලකට ලබා ගන්න පුළුවන් දෙයක් විදිහට කිරි හඳුන්වන්න පුළුවන් පුතේ. කිරි ආශ්‍රිත නිෂ්පාදන තියෙනවා අපි කිව්වා වගේ චීස්, මුදු අපු කිරි, යෝගට්, බටර්, ඒ වගේම දියර කිරි වගේම දුවේ පුතේ දියර කිරි විදිහට සහ පිටිකල කිරි විදිහට කිරි ආශ්‍රිත නිෂ්පාදන අපිට වෙළඳ පොලෙන් ලබා ගන්න පුළුවන් පුතේ. කිරි යොදාගෙන කරන නිෂ්පාදනත් ගොඩක් තියෙනවා දරුවනේ. හරි. එතකොට
වැදගත් කරුණක් තමයි කිරි ඉතා පෝෂ්‍යදායී ලාභදායී ඉතාම ජනප්‍රිය ආහාරයක් පුතේ. හැබැයි සෞඛ්‍ය ආරක්ෂිත නොවන කිරි නිෂ්පාදන. ඒ කියන්නේ මේ කිරි වලට කිරි නිෂ්පාදනයේදී කිරි වලට විවිධ ද්‍රව්‍ය එකතු කරනවා දරුවනේ. කිරි වල ගුණාත්මකවයි බාල වෙන විවිධ ද්‍රව්‍ය එකතු කරනවා කිරි වලට. ජලය, යූරියා වගේ දේවල් මේ කිරි වලට විවිධ ද්‍රව්‍ය එකතු කිරීම නිසා කිරි වල තත්ත්වය බාල වෙනවා. ඒ වගේම පරිභෝජනය කරන්නන්ගේ සෞඛ්‍යයට අහිතකර තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. වගේම රෝග වාහකයෙකු වෙන්න පුළුවන් පුතේ මේ කිරි කියන කෙනා. මොකද නියම සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආකාරයෙන් නිෂ්පාදනය කරන කිරිවල තත්ත්වයේ බාලයි, ගුණාත්මය පිරිහිලා තියෙන්නේ, මිනිසාට රෝග පතුරවන වාහකයෙක් විදියට එවැනි කිරි නිෂ්පාදන අපිට හඳුන්වන්න පුළුවන්. රයිට්. හරි. මේ විදියට මෙසේ පැතිරෙන රෝග අතුරින් ක්ෂය රෝගය, බ්‍රූසෙලෝසිස්, පාචනය වැනි රෝග ප්‍රධාන ස්ථානයක් ගන්නවා පුතේ. ක්ෂය රෝගය, බ්‍රූසෙලෝසිස් සහ පාචනය වැනි රෝග ප්‍රධාන ස්ථානයක් ගන්නවා පුතේ. හරි. ඒක නිසා සෞඛ්‍ය සහ සනීප ආරක්ෂාව සඳහා කිරි නිෂ්පාදනය පුතේ ප්‍රශස්ත තත්ත්වයේ පවත්වා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. එමගින් කිරි නිෂ්පාදනයෙන් ලැබෙන ලාභය වැඩි කරගන්න පුළුවන්. ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව ඉහළ කිරි නිෂ්පාදනයක් ලබා ගන්න පුළුවන් නම් පුතේ ඒ නිෂ්පාදනය තුළින් වඩාත් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරන කිරියාසිත නිෂ්පාදන වගේම මේ කිරි කර්මාන්තයේදී පුතේ මේ දෙනකගෙන් කිරි දුවා ගැනීමේ කටයුතු වල ඉඳන් පුතේ මේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන වලට ලබාගෙන එහි සිට මේ කිරි ආසිත නිෂ්පාදනය කරන කර්මාන්තශාලා නිෂ්පාදන ආයතන තුළ ප්‍රවාහනය කිරීමේ සිට නිෂ්පාදනය කරන අවස්ථාව දක්වාම මේ ක්‍රියාවලිය සෞඛ්‍ය ආරක්ෂිතව සිදු කිරීම මගින් පුතේ කිරිවල ගුණාත්මක භාවය පවත්වා ගන්න පුළුවන් උසස් නිෂ්පාදනයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් මතක තියාගන්න දුවේ පුතේ සෞඛ්‍ය සහ සනීප ආරක්ෂාව සඳහා කිරි නිෂ්පාදනය ප්‍රශස්ත තත්ත්වයේ පවත්වා ගැනීම ඉතාමත් වැදගත්. මොකද මේ කිරි රෝග ඇති කිරීමට හේතු වන රෝග වාහකයක් බවට පත් වෙන්න පුළුවන් ගුණාත්මක නොවන කිරි, ගුණාත්මක තත්ත්වයේ නොමැති කිරි පුතේ. ඒවා සෞඛ්‍ය ආරක්ෂිත නැහැ. පරිභෝජනීය සදා සුදුසු වෙන්නේ නැහැ පුතේ. ඒක නිසා ඉක්මනින් මේවා විවිධ රෝගකාරක මගින් ආසාදනය වීමට ඇති හැකියාව ඉහළයි පුතේ. ඒක නිසා අපි දන්නවා කිරි දිගු කාලයක් කල් තබා ගැනීමේ හැකියාවක් නැහැ. ඒක නිසා ඒවා කල් තබා ගැනීමට හැකිවන ආකාරයෙන් ප්‍රශස්ත තත්ත්වයට සකස් කිරීම කරන්න ඕනේ පුතේ. නිෂ්පාදන කරන්න ඕනේ, ජීවාණුහරණය කරන්න ඕනේ, පැස්ටරීකරණය කරන්න ඕනේ පුතේ. ඒක නිසා එවැනි නිෂ්පාදන සිදු කිරීම සඳහා ගුණාත්මක තත්ත්වයෙන් ලබා ගන්නා කිරි පුතේ. හරි. අපි දන්නවා මේ ප්‍රශස්ත තත්ත්ව ලබා දීමෙන් කල් තියා ගන්න වගේම කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගැනීමේ හැකියාව තියෙනවා. හරි. අපි මේ ආකාරයට ගුණාත්මක තත්ත්වයේ කිරි නිෂ්පාදනය කරොත් එමගින් නිෂ්පාදනයෙන් ලැබෙන ලාභයත් වැඩි කරගන්න පුළුවන්. හරි. ලංකාවේ මාසික හා වාර්ෂික එළගව හා මීගව කිරි නිෂ්පාදනය සඳහන් වෙලා තියෙනවා පුතේ. ජන හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවෙන් 2012 ලබාගත් වාර්තා නිකුත් කරලා තියෙන වාර්තාවල විදිහට 2010 අවුරුද්ද 11 සහ 12 අවුරුදු වල මාසික කිරි නිෂ්පාදනය ලීටරයට මිලියන සහ වාර්ෂික කිරි නිෂ්පාදනය ලීටරයට මිලියන සඳහන් වෙලා තියෙනවා පුතේ. උදාහරණයක් විදිහට අපි ගමු 2010 වර්ෂයේ එළගව කිරි පුතේ මාසික කිරි නිෂ්පාදනය ලීටර මිලියන 15.99 කුත් මීගව කිරි 4.64 කුත් ලීටර මිලියන වාර්ෂිකව 2010 අවුරුද්දේ පුතේ වාර්ෂික කිරි නිෂ්පාදනය ලීටර මිලියන එළගව කිරි ලීටර මිලියන 191.92 කුත් මීගව කිරි 55.63 කුත් දීලා තියෙනවා. ඒද 2011 වෙනකොට වගේ වැඩි වෙලා තියෙනවා මාසික කිරි නිෂ්පාදනයේ එළගව. ඒ වගේම රයිට් 2012 අවුරුද්දේ වෙනකොට තව උදුරටත් වැඩි වෙලා තියෙනවා. මීගව එකත් වැඩි වෙලා තියෙනවා පුතේ. වාර්ෂික කිරි නිෂ්පාදනයේ එළගව එකත් 2012 වෙනකොට කලින් අවුරුදු වලට වඩා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම වැඩිවීමක් මීගව වලත් තියෙනවා. නිෂ්පාදනයේ වාර්ෂික කිරි නිෂ්පාදනයේ වැඩිවීමක් දක්නට තියෙනවා. ප්‍රධාන කිරි ප්‍රධාන වශයෙන් ජීව විද්‍යාත්මකව රසායනිකව හා නීත්‍යානුකූල වශයෙන් වෙන් ආකාරයට වෙන් ආකාරයට නිර්වචනය කිරීමක් සිදු කරන්න පුළුවන් පුතේ. කිරි බයොලොජිකලි ඒ වගේම කෙමිකලි රයිට්. කිරි ප්‍රධාන වශයෙන් පුතේ ජීව විද්‍යාත්මකව රසායනිකව හා නීත්‍යානුකූල වශයෙන් වෙන් ආකාරයට නිර්වචනය කිරීමක් සිදු කරන්න පුළුවන් පුතේ. මොකද්ද පුතේ කතාවේ තේරුම? කිරි ගත්තාම
ජීව විද්‍යාත්මකව රසායන විද්‍යාත්මකව හා නීත්‍යානුකූල වශයෙන් වෙන්වෙන් ආකාරයට නිර්වචනය කරන්න පුළුවන්. බලමු. ඒ අනුව ජීව විද්‍යාත්මක නිර්වචනයේදී කිරි වශයෙන් හඳුන්වන්නේ අන්න බලන්නකෝ. බයොලොජිකල් ඩෙෆිනිෂන් එකක්. ජීව විද්‍යාත්මක නිර්වචනයක් දුවේ පුතේ. අපි බලමු ජීව විද්‍යාත්මක නිර්වචනයේදී කිරි කියලා හඳුන්වන්නේ මොකක්ද කියලා. ජීව විද්‍යාත්මකව රසායන විද්‍යාත්මකව හා නේද? නීත්‍යානුකූල වශයෙන් වෙන්වෙන් ආකාරයට නිර්වචනය කරන්න පුළුවන් කිරි. රයිට්? අපි බලමු. ඒ අනුව ජීව විද්‍යාත්මකව බයොලොජිකලි නිර්වචනයේදී කිරි විදියට හඳුන්වන්නේ පුතේ. රයිට්? මොකද්ද කිරි කියලා ජීව විද්‍යාත්මකව හඳුන්වන්නේ කියලා බලමු පුතේ. ජීව විද්‍යාත්මකව කිරි කියලා හඳුන්වන්නේ මොකද්ද බලමු. පැටවුන්ගේ පෝෂණය සඳහා අන්න බලන්න. දෙනුන් විසින් බිහි කරනු ලබන පැටවුන්ගේ පෝෂණය සඳහා ස්ත්‍රී ශීරපායි සතුන්ගේ අන්න ස්ත්‍රී ශීරපායි සතුන්ගේ දෙන්නෙක්ගේ හැර කවුද? තාරා හොට ඇති ප්ලැටිපසා සහ කුරු ඈයාගේ හැරුණු කොට. හරිද? ස්තන ග්‍රන්ථි වලින් ස්‍රාවය වන ස්වභාවික දියරයක්. ඇයි? තාරා හොට ප්ලැටිපසා සහ කුරු ඈය කට්ටිය කියන හැරුණු මිටි කියන්නේ? පුතේ ස්තන ග්‍රන්ථි වලින් කිරි උරා බීම තමයි මේ තාරා හොට ප්ලැටිපසා සහ කුරු ඈය කියපුවාම ඒ සත්තු පුතේ මේ පැටවුන් පෝෂණය වෙන්නේ රෝම කූප උරා බීමෙන්. රෝම කූප උරා බීමෙන්. දැන් මේ ඒ කට්ටිය මේ හඳුන්වන්නේ ඒගොල්ලොන්ගේ මේ කිරි උරා බීමෙන් රෝම කූප උරා බීමෙන් වලින් තමයි මේ ශ්‍රාවය වෙන්නේ. රෝම කූප උරා බීමෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. දැන් ස්තන ග්‍රන්ථි වලින් කිරි උරා බීම තමයි පැටවුන් පෝෂණය කිරීමට මවගේ ස්තන ග්‍රන්ථි වලින් ශ්‍රාවය වන දියරයක් විදිහට තමයි පුතේ අපි කිරි හඳුන්වන්නේ. හැබැයි මේ දෙන්නෙක්ගේ හැර කවුද? තාරා හොට ඇති ප්ලැටිපසා සහ කුරු ඈය හැරෙනකොට. ඒගොල්ලෝ ශීරපායි සත්තු. නමුත් ඒගොල්ලොන්ගේ මේ විශේෂයෙන්ම රෝම කූප උරා බීමෙන් තමයි කිරි උරා බීම සිදු වෙන්නේ ඒ සතුන්ගේ. හරි. එතකොට මේ ස්තන ග්‍රන්ථි වලින් ස්‍රාවය වෙන ස්වභාවික දියරයක්. එහෙනම් පැටවුන්ගේ පෝෂණය සඳහා කාගෙන්ද? ස්ත්‍රී ශීරපායි සතුන්ගේ. ඒතර දෙන්නෙක් ශීරපායි ස්ත්‍රී සතු දෙන්නෙක් අයින් වෙනවා. මේ ස්තන ග්‍රන්ථි ඒගොල්ලොන්ගේ වර්ධනය වීමක් පෙන්වන්නේ නැහැ. ඒගොල්ලෝ රෝම කූප උරා බීමෙන් තමයි කිරි උරා බීම සිද්ධ වෙන්නේ. හරි? එතකොට පැටවුන්ගේ පෝෂණය සඳහා ස්ත්‍රී ශීරපායි සතුන්ගේ දෙන්නෙක් කර තාරා හොට ප්ලැටිපසයි කුරු ඈය කියන දෙන්නේ හැරෙනකොට පුතේ ස්තන ග්‍රන්ථි වලින් ස්‍රාවය වන කවුද? ස්වභාවික දියරයක්. ස්තන ග්‍රන්ථි වලින් ස්‍රාවය වන ස්වභාවික දියරයක්. එහෙම තමයි ජීව විද්‍යාත්මකව කිරි අපි නිර්වචනය කිරීම සිදු කරන්නේ. රයිට් දරුවනේ. එහෙත් රසායනිකව කිරි හඳුන්වන්නේ. හරි. බලමු. කාබනික සහ අකාබනික සංයෝග වලින් යුතු කවුද මේවා? ජලය, මේදය, කාබෝහයිඩ්‍රේට, හරි, ප්‍රෝටීන්, ලවණ, වායු වර්ග, එන්සයිම, විටමින්, බැක්ටීරියා, සුදුරු විදුර සෛල, දෛහික සෛල, සොමැටික් සෙල්ස් කියලා කියන්නේ නේද? ප්‍රතිදේහ සහ හෝමෝන මෙන්න මේවායේ සංකීර්ණ මිශ්‍රණයක් තමයි පුතේ රසායන විද්‍යාත්මකව කිරි කියලා හඳුන්වන්නේ. බලන්නකො එකිනෙකට වෙනස් නිර්වචන ජීව විද්‍යාත්මක නිර්වචනයක් කරා දැන් රසායන විද්‍යාත්මක නිර්වචනයක් කරනවා කිරි සඳහා. මේක අපිට අවබෝධයක් ලබා ගන්න. එහෙත් රසායනිකව කෙමිකලි කිරි වශයෙන් හඳුන්වන්නේ කවුද? කාබනික සහ අකාබනික සංයෝග වලින් යුතු කාබන් අඩංගුයි වගේම අකාබනික සංයෝග වලින් යුතු කවුද? උදාහරණ විදිහට බලමු. කාබනික සහ අකාබනික සංයෝග වලින් සමන්විත කවුද පුතේ මේ කිරිවල අඩංගු කාබනික සහ අකාබනික සංයෝග? ඕගනික් and inorganic compounds නේද? ඕගනික් කියන්නේ අපි කාබනික, ඉන්օර්ගනික් කියන්නේ අකාබනික compounds. හරි. එහෙනම් පුතේ රසායන විද්‍යාත්මකව කිරි වශයෙන් හඳුන්වන්නේ කාබනික සහ අකාබනික සංයෝග වලින් සමන්විත ජලය, මේදය, කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලවණ, වායු වර්ග, එන්සයිම, විටමින්.
බැක්ටීරියා, සුදුරුදුර සෛල, දෛහික සෛල, ඒ වගේම ප්‍රතිදේහ සහ හෝමෝන වලින් සමන්විත සංකීර්ණ මිශ්‍රණයක් පුතේ. කම්ප්ලෙක්ස් මික්සර් එකක්, සංකීර්ණ මිශ්‍රණයක් පුතේ. රසායන විද්‍යාත්මකව කිරි වශයෙන් හඳුන්වන දේ. රයිට්. හරි. නීත්‍යානුකූලව ලීගල් එළගව කිරි නිර්වචනය කරන්නේ කොහොමද පුතේ? ලීගලි. නීත්‍යානුකූලව මොනවද පුතේ කිරි කියලා හඳුන්වන්නේ? අවස්ථා තුනක් යටතේ නිර්වචනය කරනවා නේද පුතේ? ජීව විද්‍යාත්මක නිර්වචනයක් කරනවා, රසායන විද්‍යාත්මක නිර්වචනයක් කරනවා, ලීගල් නිර්වචනයක් කරනවා. නීත්‍යානුකූලව නිර්වචනය කරන්නේ කොහොමද පුතේ කිරි? ප්‍රායෝගිකව කොලෙස්ටරෝල් වලින් තොර වූ කොලෙස්ටරෝල් මතකදර අපි දැන් මිනිස් සමාජය ගත්තම මුල් කිරි කොලෙස්ටරෝල් සහිත කිරි කියලා කියන්නේ මුල් කිරි වලට මවගේ ස්තන ග්‍රන්ථ වලින් කිරි උරා බීමේදී අර මුලින්ම එන කිරි ටික අනිවාර්යෙන් ළමයාගේ ප්‍රතිශක්තිකරණය සඳහා වැදගත් කියන්නේ මේ කොලෙස්ටරෝල් සහිත කිරි නේ. කහ පැහැයෙන් යුක්ත සුදු පැහැද්ද කහ පැහැයෙන් යුක්ත මේ කොලෙස්ටරෝල් සහිත කිරි කියනවනේ. මුලින් මේ කිරි ටික ලබා දෙන්න ඕනේ ප්‍රතිශක්තිකරණයේ වර්ධනය සඳහා කියනවනේ. එතකොට එහෙනම් නීත්‍යානුකූලව එළගව කිරි නිර්වචනය කරන්නේ ප්‍රායෝගිකව කොලෙස්ටරෝල් වලින් තොර වූ අර කොලෙස්ටරෝල් කියන කොටස අඩංගු නැහැ. නිරෝගී එළගව සතෙකුගෙන් හෝ කිහිප දෙනෙකුගෙන් සම්පූර්ණයෙන් දෝවනය කර ලබා ගන්නා මේදය 3.2.5කට නොඅඩු. අන්න බලන්නකෝ. මේදය කිරිවල 3.2.5කට අඩු වෙන්න බෑ නොඅඩු. සහ මේදය නොවන ඝන ද්‍රව්‍ය SNF ප්‍රතිශතය solid non fat 8.2.5% නොඅඩු ශාරීය ද්‍රාවණයක් වශයෙන් තමයි කිරි හඳුන්වන්නේ ලීගල්. නීත්‍යානුකූලව එළගව කිරි නිර්වචනය කරන්නේ කොහොමද දුවේ පුතේ? ප්‍රායෝගිකව මොනවා රහිතද? මොන වගේන් තොරද? කොලෙස්ටරෝල් වලින් තොර අර මුල් කිරි කියන්නේ. රයිට්. දරුවෙකු බිහි වෙලා මුල් පැය ඇතුළත මේ දෙන කිරි ටික, කොලෙස්ටරෝල් ටික, කහ පැහැති කිරි ටික ඒක අනිවාර්යයෙන්ම දරුවට ලබා දෙන්න ඕනේ. මොකද ප්‍රතිශක්තිය වර්ධනය සඳහා අතිශයින්ම වැදගත් වෙනවා මේ කිරි ටික, මුල් කිරි ටික. ඕනම දරුවෙක් ඒ කිරි දෙන්න මවගෙන් බොනකොට ඒ කිරි ටික බොනවා. නමුත් ලීගලි මේ කිරි කියලා හඳුන්වන්නේ දරුවනේ මෙන්න මේ කොලෙස්ටරෝල් රහිත බඩ ප්‍රායෝගිකව කොලෙස්ටරෝල් වලින් තොර නිරෝගී එළගව සතෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ. එක සතෙක් වෙන්න පුළුවන් එළ දෙනක්. රයිට්. දෙනකගෙන් අපි මේ කිරි ලබාගෙන දෙනගේ ග්‍රන්ථි වලින් ස්තන ග්‍රන්ථි වලින් දරුවනේ කිරි බුරුල්ල කිරි තනපුඩු 4ක් තියෙනවනේ දෙනකට. අපි දන්නවනේ. ඒවනේ ඒ තනපුඩු 4නේ දරුවනේ ටීත් කප්ස් 4 සවි කරලා අර තනපුඩු වලට රිද්මයානුකූලව ස්පන්දනයක් ලබා දීලා අර්ධරික්තක තත්වයක් ඇති කරලා කිරි දොවා ගැනීම සිදු වෙන්නේ. එතකොට එහෙනම් දරුවනේ සතෙකුගේ හෝ කිහිප දෙනෙකුගෙන් සම්පූර්ණයෙන්ම දෝවනය කරලා ඒ කියන්නේ දොවාගෙන ලබා ගන්නා එයාගේ මේදේ කොච්චරද? 3.2.5කට නොඅඩු 3.2.5ට අඩු වෙන්න බෑ. සහ මේදය නොවන ඝන ද්‍රව්‍ය solid non fat මේදය නොවන ඝන ද්‍රව්‍ය ප්‍රමාණය පුතේ 8.2.5ට නොඅඩු ශාරීය ද්‍රාවණයක් විදිහට තමා පුතේ අපි නීත්‍යානුකූලව එළගව කිරි නිර්වචනය කරන්න. එහෙනම් දුවේ පුතේ අපි නිර්වචනය කරා ජීව විද්‍යාත්මකව කිරි නිර්වචනය කරා, රසායන විද්‍යාත්මකව නිර්වචනය කරා, ලීගල් නැත්නම් නීත්‍යානුකූලව කිරි නිර්වචනය සිදු කළා. කිරිවල සංයුතියට සහ අස්වැන්නට බලපාන සාධක තියෙනවා පුතේ. කිරිවල කන්ටෙන්ට් එකට, කිරිවල අන්තර්ගතයට, එළ කිරිවල අන්තර්ගතයට, එළගව කිරිවල අන්තර්ගතයේ සංයුතිය අඩංගු ද්‍රව්‍ය නේද පුතේ කන්ටෙන්ට් එක මේකේ. මේ එළගව කිරි නැත්තම් කිරිවල සංයුතියට පුතේ බලපානවා විවිධ සාධක.
කිරිවල අන්තර්ගතයට කිරිවල සංයුතියට පුතේ කම්බයින් එකට බලපානවා පුතේ විවිධ සාධක. කිරිවල සංයුතියට සහ අස්වැන්නට කිරි අස්වැන්නට හාවස්ට් එකට. කිරි සංයුතියටයි කිරිවල හාවස්ට් එකටයි. කිරිවල අන්තර්ගතයේ සහ කිරි අස්වැන්නට බලපානවා විවිධ සාධක පුතේ. අපි දැන් කතා කරන්න යන්නේ දුවේ පුතේ මෙන්න මේ කිරිවල සංයුතියට සහ කිරිවල අස්වැන්නට බලපාන සාධක මොනවද කියලා. රයිට්. එහෙනම් පුතේ කිරිවල සංයුතියට සහ අස්වැන්න කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපාන සාධක දෙකක් තියෙනවා. අහන්න පුළුවන් විභාගයට අනිවාර්යයෙන්. ස්ථීරවම විවගත මාදිලිය ප්‍රශ්නයක අහන්න පුළුවන්. කිරිවල සංයුතියට සහ කිරි අස්වැන්නට බලපාන ප්‍රධාන සාධක දෙකක් සඳහන් කරන්න කියලා. මෙන්න පුතේ ප්‍රධාන සාධක දෙක. කිරිවල සංයුතියට සහ අස්වැන්නට බලපාන ප්‍රධාන සාධක දෙකක්. එකක් ප්‍රවේණික සාධක. ප්‍රවේණි විද්‍යාත්මක සාධක. ප්‍රවේණීය සතාගේ. ප්‍රවේණික සාධක. අපි කියනවා පරම්පරාවෙන් එන සාධක. ප්‍රවේණික සාධක. අංක 2. පාරිසරික සාධක. රයිට්. පරිසරයේ වෙනස් වීම මත බලපාන සාධක. රයිට්. එහෙනම් පුතේ කිරිවල සංයුතිය සහ අස්වැන්න කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපාන සාධක දෙකයි ප්‍රවේණික සාධක. රයිට්. ප්‍රවේණික සාධක. ඒ වගේම පාරිසරික සාධක. ප්‍රවේණි විද්‍යාත්මක සාධක. සතාගේ පරම්පරාවේ මේ සතාගේ විශේෂයෙන් මේ ප්‍රභේදයට අදාළ පරම්පරාවට අදාළ ප්‍රවේණිකව සතා තුළ ඇති වුණ සාධක ප්‍රවේණික සාධක. ඒ වගේම පාරිසරික සාධක බලපානවා පුතේ කිරිවල සංයුතියට සහ කිරි අස්වැන්න සඳහා. රයිට්. එහෙනම් කිරිවල සංයුතියට ඒ වගේම කිරිවල අස්වැන්න කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපාන සාධක දෙකයි. මෙන්න පළවෙනියා ප්‍රවේණික සාධක, මෙන්න දෙවෙනියා පාරිසරික සාධක. මෙන්න මෙතනත් ඒ දෙන්නම එළියට තියෙනවා. කිරිවල සංයුතියට සහ කිරිවල අස්වැන්න කෙරෙහි බලපාන ප්‍රධාන සාධක දෙකක් පුතේ ප්‍රවේණික සාධක සහ පාරිසරික සාධක. හරි. අපි බලමු ප්‍රවේණික සාධක හා විවිධ පාරිසරික සාධක පහත සඳහන් වගුවේ දක්වලා තියෙනවා. මෙන්න පුතේ මෙන්න මේ වගුවේ දක්වලා තියෙනවා පුතේ කිරිවල සංයුතියට සහ කිරි අස්වැන්නට බලපාන ප්‍රවේණික සාධක සහ පාරිසරික සාධක මොනවද කියලා පුතේ අපි බලන්න යන්නේ. කිරිවල අස්වැන්නට කිරි හාවස්ට් එකට කිරි අස්වැන්නට සහ කිරිවල අන්තර්ගතයට කිරිවල සංයුතියට බලපාන පුතේ ප්‍රධාන සාධක දෙකයි ප්‍රවේණික සාධක සහ පාරිසරික සාධක. බලමු මොනවද කියලා පුතේ. මෙන්න ප්‍රවේණික සාධක පුතේ එකක් සත්ව විශේෂය. හරිනේ. සත්ව විශේෂය බලපානවා පුතේ කිරිවල කන්ටෙන්ට් එකට කිරිවල අන්තර්ගතයට කිරිවල සංයුතියට සහ ඒ වගේම පුතේ අපි කියනවා කිරිවල අස්වැන්නට කිරි අස්වැන්නට සත්ව විශේෂය බලපානවා පුතේ. සත්ව විශේෂයේ ස්පීසිස් එක බලපානවා පුතේ. ඒ වගේම වර්ගයේ ක්ලාස් එක බලපානවා. සත්ව වර්ගයේ බලපානවා පුතේ. කිරිවල අන්තර්ගතයට නැත්නම් කිරිවල සංයුතියට සහ කිරි අස්වැන්න සඳහා බලපාන ප්‍රධාන ප්‍රවේණික සාධක දෙකක් තමයි පුතේ සත්ව විශේෂය සහ සත්ව වර්ගය. සත්ව විශේෂය සහ සත්ව වර්ගය. රයිට්. අපි ප්‍රේසියන් සහිවාල් ජර්සි කියලා එහෙම සත්ව විශේෂ හඳුන්වන්නේ නේද පුතේ? සතුන් හඳුන්වන්නේ බලපානවා. පාරිසරික සාධක විදිහට පුතේ සතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය කිරිවල සංයුතියට සහ කිරිවල අස්වැන්නට කිරි අස්වැන්නට බලපානවා පුතේ. සතුන් ලබා ගන්න ආහාර බලපානවා පුතේ. හොඳ සෞඛ්‍ය සම්පන්න සතෙක් නම් පුතේ ඒ වගේම හොඳින් ආහාර ලබාගෙන තියෙන සතෙක් නම් හොඳ පෝෂ්‍යදාහී ආහාර සතෙකුට ලබා ගන්න සුදුසු පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් සහිත ආහාර දෙනක් ලබාගෙන සතෙක් ලබාගෙන තියෙනවා නම් එයාගේ කිරිවල සංයුතිය සහ කිරි අස්වැන්න වැඩි. සතුන්ගේ සෞඛ්‍ය ඒ වගේම කිරි දෙවීමේ ක්‍රමයේ පුතේ අතින්ද යන්ත්‍රානුසාරයෙන්ද කිරි දවන්න කියන එක අනුව කිරිවල කිරි දෙවීමේ ආකාරය අනුව පුතේ කිරි දෙවීමේ ක්‍රමය අනුව කිරිවල සංයුතිය සහ කිරි අස්වැන්න කෙරෙහි බලපානවා පුතේ. සතුන්ගේ වයස පුතේ සතුන්ගේ මේ දෙනුන්ගේ වයස ශීරණ වාරය කොච්චර කාලයක් මෙයා කිරි අස්වැන්නු ලබා දීලා තියෙන ශීරණ වාරය එයාගේ
පළවෙනි පැටව බිහි කළා, දෙවෙනි පැටව බිහි කළා, තුන්වෙනි පැටව බිහි කළා. මෙන්න මේ ශීරණ වාරය අනුවත් පුතේ ශීරණ වාරය අනුවත් පුතේ සතාගේ කිරි අස්වැන්න සහ කිරිවල සංයුතියට බලපානවා. ඒ වගේම ශීරණ අවදිය බලපානවා පුතේ. කිරි දෙවීමේ කාලාන්තරය බලපානවා පුතේ. කොච්චර කාලාන්තරයකට සැරයක්ද කිරි දෙවීම සිදුවන්නේ කියන එක අනුව බලපානවා පුතේ. ඒ වගේම කිරි දෙවීමේ වාර ගණන හරි දිනකට දෙවරක් කිරි දවනවා නේද පුතේ. ඒ වගේ කිරි දෙවීමේ වාර ගණනත් පුතේ බලපානවා කිරිවල සංයුතිය සහ කිරි අස්වැන්න කෙරෙහි. එහෙනම් පුතේ මෙන්න ප්‍රධාන වශයෙන් ප්‍රවේණික සාධක හා විවිධ පාරිසරික සාධක පහත සඳහන් වගේ දක්වලා තියෙනවා පුතේ. කිරිවල සංයුතිය සහ කිරි අස්වැන්න කෙරෙහි බලපාන සාධක ප්‍රධාන ආකාර දෙකයි පුතේ. ප්‍රවේණික සහ පාරිසරික සාධක. ප්‍රධාන ප්‍රවේණ සාධක දෙකක් විදිහට පුතේ සත්ත්ව වර්ගය සහ සත්ත්ව විශේෂය හඳුන්වන්න පුළුවන්. සත්ත්ව විශේෂය සහ සත්ත්ව වර්ගය මේ සඳහා බලපාන කිරිවල සංයුතිය සහ කිරි අස්වැන්න කෙරෙහි බලපාන පාරිසරික සාධක විදිහට පාරිසරික සාධක විදිහට පුතේ අපිට හඳුන්වන්න පුළුවන් සතුන්ගේ සෞඛ්‍ය, සතුන් ලබා ගන්න ආහාර, ඔවුන්ගේ කිරි දෙවීමේ ක්‍රමය, සතුන්ගේ වයස, ශීරණ වාරය, ඒ වගේම ශීරණ අවධිය, කිරි දෙවීමේ කාලාන්තරය සහ කිරි දෙවීමේ වාර ගණන වැදගත් වෙනවා පුතේ. බලන්නකො. මොනවද මේ පාරිසරික සාධක? සතුන්ගේ සෞඛ්‍ය, සතුන්ගේ ආහාර සතුන් ගන්න, කිරි දෙවීම සඳහා භාවිතා කරන ක්‍රමය, යන්ත්‍රානුසාරයෙන්ද කිරි දෙවන්නේ, අතින්ද කිරි දෙවන්නේ කියන එක එතනදී අපිට කතා කරන්න පුළුවන්. සතුන්ගේ වයස, ශීරණ වාරය, රයිට්. ඒ වගේම ශීරණ අවධිය දරුවනේ, කිරි දෙවීමේ කාලාන්තරය, කොච්චර කාලාන්තරයකට සැරයක්ද කිරි දෙවීම සිදු කරන්නේ. ඒ වගේම කිරි දොවන වාර ගණන මතක තියාගන්න ලේසියි පුතේ. කිරි දොවන වාර ගණනත් පුතේ දෙවීමේ වාර ගණනත් මෙතන පාරිසරික සාධකයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. කිරි දෙවීමේ වාර ගණනත්. රයිට්. සත්ත්ව වර්ගය හා සත්ත්ව විශේෂය ගැන කතා කරනකොට පුතේ මේ ප්‍රවේණික සාධක අතරින් සත්ත්ව විශේෂය හා සත්ත්ව වර්ගය අනුව කිරිවල සංයුතිය හා අස්වැන්න වෙනස් වෙනවා පුතේ. මේ ප්‍රවේණික සාධක අතුරින් සත්ත්ව විශේෂය හා සත්ත්ව වර්ගයේ අනුව කිරි සංයුතිය හා කිරි අස්වැන්න වෙනස් වෙනවා. හරි. ප්‍රවේණික සාධක අතුරින් සතුකුගේ ප්‍රවේණික සාධක අතුරින් සත්ත්ව වර්ගය හා සත්ත්ව විශේෂය අනුව සත්ත්ව විශේෂය හා සත්ත්ව වර්ගය දෙක මාරු කරලා කිව්වත් ගැටලුවක් නැහැ. සත්ත්ව විශේෂය සහ සත්ත්ව වර්ගයේ අනුව දරුවනේ කිරිවල සංයුතිය සහ කිරි අස්වැන්න වෙනස් වෙනවා. විවිධ සත්ත්ව විශේෂ සහ එළගව විශේෂ විවිධ මුහුම් වර්ගවල කිරිවල සංයුතිය වෙනස්කම් තියෙනවා පුතේ. විවිධ සත්ත්ව විශේෂ වගේම විවිධ සත්ත්ව විශේෂ ඒ වගේම සහ එළගව විශේෂයේ විවිධ මුහුම් වර්ග තියෙනවා පුතේ. මුහුම් කරපු සතුන් ඉන්නවා පුතේ. රයිට්. විවිධ මුහුම් වර්ගවල කිරි සංයුතියේ වෙනස්කම් ටිකක් අපි බලමු. සත්ත්ව විශේෂයේ මානව, එළදෙන, එළුදෙන, බැටළු දෙන, මීගව දෙන, ඔටු දෙන, ඊරි දෙන. රයිට්. ජලය, මේදය, සංයුතිය කන්ටෙන්ට් එක බලනකො ජලය, මේදය, ප්‍රෝටීන්, ලැක්ටෝස්, khනිජ, මුළු ඝන ද්‍රව්‍ය SNF. ජලය, මේදය, මෙන්න මේ කන්ටෙන්ට් එක සංයුතිය ප්‍රෝටීන්, ලැක්ටෝස්, khනිජ, මුළු ඝන ද්‍රව්‍ය. මානව බලමු. ජලයේ 87.843ක්, මේදය 3.75යි, ප්‍රෝටීන් 1.63ක් තියෙනවා 100ට, ලැක්ටෝස් 6.966යි, khනිජ 0.21යි, SNF
solid non fat 12.57යි 5.7යි. මෙන්න එළදෙනකගේ ගත්තාම එළදෙනකගේ බලමු. එළදෙනකගේ කිරිවල ජල ප්‍රමාණය 87.2යි. බලන්න එළදෙනකගේ 87.2යි බිඳුවයි 87.2යි බිඳුවයි ජලය. මේදේ 3.7යි බිඳුවයි. ප්‍රෝටීන් බලන්නකෝ 3.5යි බිඳුවක් තියෙනවා ප්‍රෝටීන්. ලැක්ටෝස් 4.9යි බිඳුවයි. කනිජ බිඳුවක් 7යි බිඳුවයි. SNF කොච්චරද? SNF solid non fat මුළු ඝන ද්‍රව්‍ය 12.8යි බිඳුවයි. එළු දෙනකගේ එළු අන්තර්ගතය ජලයේ 87යි. මේදේ 4.2යි 5යි. ප්‍රෝටීන් 3 වැඩිනේ. ප්‍රෝටීන් 3.5යි 2යි. 1.2ක් වැඩි. ලැක්ටෝස් 4.2යි 7යි. එළ දෙනකට වඩා අඩුයි එතන පොඩ්ඩක් නේ. කනිජ 0.8යි 6යි. මුළු SNF ගත්තොත් 13ක් තියෙනවා. බැටළු දෙනකගේ ජලය 85යි 100ට. මේ දේ වැඩි තුන්ගොල්ලන්ටම වඩානේ 5.3යි බිඳුවයි. ප්‍රෝටීන් 4.3යි බිඳුවක් කියලා තියෙනවා වැඩි. ලැක්ටෝසුත් 4.6යි බිඳුවයි. කනිජ 0.8යි බිඳුවයි. SNF 15ක් වෙලා තියෙනවා. මී ගව දෙන ජලය 82.7යි 6යි. මේ දේ වැඩි ෆැට් එක 7.38ක් තියෙනවා. 7.38ක්. ප්‍රෝටීන් 3.6යි බිඳුවයි. ලැක්ටෝස් වැඩි 5.4යි 8යි. කනිජ 0.7යි 8යි. එයාගේ වැඩි SNF. ඔටු දෙනකගේ 87.6යි 1යි. මේදේ 5.3යි 8යි. ප්‍රෝටීන් අඩුයි 2.9යි 8යි. ලැක්ටෝස් අඩුයිනේ අනිත්තාට වඩා 3.2යි 6යි. කනිජ 0.7යි බිඳුව. යාගේ 12.39ක් වෙනවා SNF. අවසන් වශයෙන් ඊරි 84.04යි ජලය. මේදේ 4.5යි 5යි. ප්‍රෝටීන් 7.2යි 3ක් තියෙනවා ඒකනේ. කවුද බොන්නේ නේද? ලැක්ටෝස් 3.1යි 3යි. කනිජ 1.05යි 5යි. 15.96ක් තියෙනවා SNF. මෙතනින් අපිට වැදගත් වෙන්නේ එළ කිරිනේ. එළු කිරි මිල අධිකයි, මිල වැඩි එළ කිරි වලට වඩා. මීගව දෙනෙක්ගේ මීකිරි නිෂ්පාදනය සඳහා යොදා ගන්නවානේ මීගව දෙනෙක්ගේ. මම හිතන්නේ ඔයගොල්ලන්ට අවබෝධයක් එන්නද මේ සත්ත්ව විශේෂ අනුව මානව එළ දෙන, එළු දෙන, බැටළු දෙන, මීගව දෙන, ඔටු දෙන, ඊරි දෙන අනුව මේ අන්තර්ගතයේ කන්ටෙන්ට් එක පුතේ ජලය මේ අපිට වැදගත් එළ දෙනකගේ ගමු අපි මේ රයිට් බලන්නකො. දැන් ඕගොල්ලන්ට තේරෙනවා මේ සත්ත්ව විශේෂයේ සහ වර්ගයේ අනුව මේගොල්ලොන්ගේ සංයුතිය සහ කිරි අස්වැන්න වෙනස් වෙනවා. මේ බලන්න එළ දෙනකගේ කිරිවල අන්තර්ගතයේ ජලය 87.2යි බිඳුවයි. මේදේ අන්තර්ගතයේ 3.7යි බිඳුවයි. ප්‍රෝටීන 100ට 3.5යි බිඳුවයි. ලැක්ටෝස් 100ට 4.9යි බිඳුවයි. කනිජ 100ට 0.7යි බිඳුවයි. ඒගොල්ලෝගේ මුළු ඝන ද්‍රව්‍ය SNF ප්‍රමාණය 12.8යි බිඳුවයි. රයිට්. සංසන්දනය කරලා බලද්දි වෙනස් වෙලා තියෙනවා සත්ත්ව වර්ගයේ සත්ත්ව විශේෂවල. මෙතන විවිධ සත්ත්ව විශේෂවල විවිධ සත්ත්ව විශේෂවල කිරිවල සංයුතිය වෙනස්කම් තියෙනවා කියලා අපිට මේ වගුව බලපුවාම තේරුම් ගන්න පුළුවන්. SNF ප්‍රතිශතය ගත්තාමත් එහෙමයි. රයිට්. හරි. ආසන්නින් නගෙනුත් තියෙනවා. එකම සත්ත්ව විශේෂයේ එළගව මුහුම් වර්ගවල කිරි සංයුතිය වෙනස්කම් බලමුකෝ. මෙන්න එකම විශේෂයේ මුහුම් වර්ග ටිකක් ඉන්නවා. ෆ්‍රීසියන්, ජර්සි, අයෂර්, ෂෝට් නෝන් ඉන්නවා. රතු සින්දි, සහිවාල්. කවුද මේගොල්ලෝ? එකම සත්ත්ව විශේෂයේ මුහුම් වර්ග. එකම විශේෂයේ වර්ග මුහුම් වර්ග.
එකම සත්ව විශේෂයේ එළගව මුහුම් වර්ගවල කිරි සංයුතියේ වෙනස්කම්. එකම විශේෂයේ මුහුම් වර්ග නම් ටිකක් කීපයක් මතක තියාගන්න පුළුවන් නම් හොඳයි. ප්‍රීෂියන් ඉන්නවා, ජර්සි, අයර්ෂයර්, ෂෝට් හෝර්න් ඉන්නවා, රතු සින්දි, සහිවාල් ඉන්නවා. මේ යුරෝපීය ගව විශේෂ ප්‍රීෂියන් ගත්තාම ජලයේ 88.07යි. හරි. ෆැට් එක 3.45යි. ප්‍රෝටීන් 3.15යි. ලැක්ටෝස් 4.65යි. කනිජ 0.68යි. SNF right. solid non fat එක 11.93යි. කම්පෙයාර් කරලා බලමු ජර්සිත් එක්ක. ජර්සිගේ ජලයේ අරයට වඩා ටිකක් අඩුයි 85.43යි. ෆැට් එක ජර්සිගේ ප්‍රීෂියන්ට වඩා වැඩි 5.14ක්. ප්‍රෝටීනත් ජර්සිගේ ප්‍රීෂියන්ට වඩා වැඩි 3.8ක්. ලැක්ටෝස් ප්‍රමාණයත් ජර්සිගේ ප්‍රීෂියන්ට වඩා වැඩි 4.87ක්. කනිජ ප්‍රමාණය අඩුයි. කනිජ ප්‍රමාණයත් වැඩි 0.76යි. SNF එකත් වැඩි 14.57ක් තියෙනවා. 14.57ක් තියෙන SNF එකත් වැඩි. ඉන්දියන කට්ටියක් සහිවාල් වගේ කෙනෙක් බලමු. ප්‍රීෂියන්ට වඩා ජල ප්‍රතිශතය අඩුයි. ජර්සිට වඩා වැඩි. ප්‍රීෂියන්ගේ ජල ප්‍රතිශතය 88.07ක් නේ. සහිවාල් මේ ඉන්දියන් විශේෂවල සහිවාල්ලගේ 86.63යි ජල ප්‍රතිශතය. ප්‍රීෂියන්ට අඩුයි, ජර්සිට වැඩි. සහිවාල්ගේ මේද ප්‍රමාණය ප්‍රීෂියන්ට වැඩි, ජර්සිට අඩුයි. right. සහිවාල්ගේ ප්‍රෝටීන් ප්‍රමාණය ප්‍රීෂියන්ට වැඩි, ජර්සිට අඩුයි. සහිවාල්ගේ ලැක්ටෝස් ප්‍රමාණය ප්‍රීෂියන්ටයි ජර්සිටයි දෙන්නටම වඩා ලැක්ටෝස් වැඩි. කනිජ ප්‍රතිශතය ගත්තාම ප්‍රීෂියන්ගේ දෙන්නගේම සමානයි, ජර්සිට වඩා අඩුයි. SNF ජර්සිට වඩා වැඩි, ප්‍රීෂියන්ට වඩා අඩුයි. ප්‍රීෂියන්ට වඩා වැඩිනේ 13.3යි හදන්නේ. බලන්න එහෙනම් එකම සත්ත්ව විශේෂයේ එළගව් වල මුහුම් වර්ග වල කිරි සංයුතියේ වෙනස්කම් තියෙනවා. right. පාරිසරික සාධක ගත්තහම පුතේ සතුන්ගේ ශරීර සෞඛ්‍ය අනුව, සතුන්ට දෙනු ලබන ආහාර අනුව, කිරි දෙවීමේ ක්‍රමය අනුව අපි ගොඩක් කතා කරානේ. සතුන්ගේ වයස අනුව ඊට වඩා තව කරුණු අපි කිව්වා. ශීරණ වාරය, ශීරණ වාර ගණන, කිරි දවන ක්‍රමය, කිරි දවන වාර ගණන, කිරි දෙවීමේ කාලාන්තරය තව අපි කිව්වා නේද? ඒකනේ. සතුන්ගේ ශරීර සෞඛ්‍ය, සත්වයන්ට දෙනු ලබන ආහාර, කිරි දෙවීමේ ක්‍රමය, සතුන්ගේ වයස, ශීරණ වාරය, ශීරණ අවධිය කියන එක නේද දරුවනේ. right. ඊට අමතරව අපි තව කිව්වා කිරි දවන වාර ගණන, කිරි දෙවීමේ කාලාන්තරය වගේ මේ පාරිසරික සාධක, පරිසර සාධක අතරින් මෙන්න මේ කියන සතුන්ගේ ශරීර සෞඛ්‍ය, සත්වයින්ට දෙනු ලබන ආහාර, ෆුඩ් එක ඒගොල්ලොන්ගේ, කිරි දවන ක්‍රමය, ඒ වගේම සතුන්ගේ වයස, ඒජ් එක. right. එතන කීයක් කිව්වද? 4යි. 5 ශීරණ වාරය, 6 ශීරණ අවධියේ විවිධ අවස්ථා, 7 කිරි දෙවීමේ කාලාන්තරය හා වාර ගණන අනුවද එකම සත්ත්ව ප්‍රභේදය තුල උවද පුතේ එක් සත්වයා මත මේ කිරිවල සංගිතිය හා
අස්වැන්න වෙනස් වීමක් සිදු වෙනවා. අණුව එකම සත්ව ප්‍රභේදය තුල උනත් මොනම අණුවද? පාරිසරික සාධක අණුව. මේ පාරිසරික සාධක අතුරෙන් සතුන්ගේ ශරීර සෞඛ්‍ය දරුවනේ, ඒ වගේම සත්වයන්ට දෙනු ලබන ආහාර දුවේ පුතේ, ඒ වගේම කිරි දෙවීමේ ක්‍රමය අනුව, සතුන්ගේ වයස අනුව පුතේ, ශීරණ වාරය අනුව දරුවනේ, ශීරණ අවදියේ විවිධ අවස්ථා අනුව දරුවනේ, කිරි දෙවීමේ කාලාන්තරය හා කිරි දෙවීමේ වාර ගණන අනුව පුතේ, එකම සත්ත්ව ප්‍රභේදය තුල උනත් පුතේ, එකම සත්ත්ව ප්‍රභේදය තුල උනත් දුවේ පුතේ, එක් සත්වයා මත කිරිවල කන්ටෙන්ට් එක අන්තර්ගතය අපි අර කතා කරපු කිරිවල සංයුතිය හා කිරි අස්වැන්නේ වෙනස් වීමක් සිදු වෙනවා දරුවනේ. කිරිවල සංයුතිය සහ කිරි අස්වැන්නේ වෙනස් වීමක් සිදු වෙනවා. ඒ වගේම කිරිවල සංයුතිය සෑම විටම එකම නියත අගයක පවතින්නේ නැහැ දරුවනේ. කිරිවල සංයුතිය හැම වෙලාවෙම දරුවනේ එකම නියත අගයක පවතින්නේ නැහැ. හරිද දුවේ පුතේ? කිරිවල සංයුතිය දරුවනේ සෑම විටම එකම නියත අගයක නොපවතින අතර එය බොහෝ විට වෙනස් වීම වලට භාජනය විය හැකි. අපි අර වගුවල හොඳටම දැක්කා. මේක එකම නියත අගයක තියෙන්නේ නැහැ. කිරිවල සංයුතිය බොහෝ දුරට වෙනස් වීම වලට ලක් වෙන්න පුළුවන් දරුවෝ. stage of lactation මේ ශීරණ අවධිය හෙවත් ශීරණ අවස්ථාව බලන්නකෝ. දෙනුන්ගේ කිරි නිෂ්පාදනය හා එහි සංයුතිය කාලයත් සමග වෙනස් වන ආකාරය බලන්නකෝ දුවේ පුතේ. මේ ප්‍රස්තාර වලින් හොඳින් පෙන්වුම් කරලා තියෙනවා. දෙනුන්ගේ කිරි නිෂ්පාදනය හා මේ කිරිවල සංයුතිය කාලයත් සමග වෙනස් වන ආකාරය. විශේෂයෙන්ම ශීරණ අවධිය හෙවත් ශීරණ අවස්ථාව. stage of lactation. lactation stage එක. lactation එක. right? බාන lactation එකේදී ශීරණ අවධියේදී ශීරණ අවධිය හෙවත් ශීරණ අවස්ථාව පුතේ. stage of lactation. බාන දෙනුන්ගේ කිරි නිෂ්පාදනය සහ කිරිවල සංයුතිය කාලයත් සමග වෙනස් වන ආකාරය බලන්න පුතේ. උපරිම කිරි අස්වැන්නක් ලබා දෙනවා මේ ශීරණ අවධියේ සති ගාන බලන්නකෝ පුතේ. මෙවන ශීරණ අවධියේ මේ බලන්න මේ එක කාලෙදී පුතේ මේ උපරිම කිරි නිෂ්පාදනයක් ලබා දෙනවා මේ ශීරණ අවධියේ මුල් මේ බලන්න බිඳුවත් මේ සති බලන්නකෝ සති බිඳුවත් 4ත් අතර 8 12 16 20 24 28 32 36 බලන්නකෝ මේ බලන්න දරුවනේ මේ ක්‍රමයෙන් අඩු වෙලා ගිහිල්ලා තියෙන ආකාරය මේ බලන්න මේ අඩු වෙලා යම් මට්ටමකට එනවා 40 44 සතිවලදී උපරිම කිරි අස්වැන්නක් ලබා දීලා තියෙන අවස්ථාව බලන්නකෝ. මේ මුල් සති 4 තුල මුල් සති 4ේදී බලන්නකෝ. ශීරණ අවධිය සති වලින් මුල් සති 4 තුල බලන්නකෝ. right? ඊට පස්සේ අඩු වෙලා වැඩි වෙලා මේ අඩු වෙලා මේ අඩු වෙමින් යනවා මේ ක්‍රමානුකූල. right? කිරි ශීරණ කාලයේ මාස බලන්නකෝ. සංයුතිය මේ මේද ප්‍රමාණය බලන්නකෝ. right? ශීරණ කාලයේ මාස කිරිවල මේද ප්‍රමාණය කිරි මේද ප්‍රමාණය මේ බලන්නකෝ. ප්‍රතිශතය කිරි ප්‍රතිශතය මේද ප්‍රතිශතය බලන්නකෝ. right? ශීරණ කාලයේ මාස 1 2 3 4 5 6 7 8 9 10 11 12 බලන්න මේ අවස්ථාවලදී වෙනස් වෙලා තියෙන ආකාරය. SNF ඝන ද්‍රව්‍ය බලන්න ලීටර් යට ග්‍රෑම් වලින් ප්‍රසූතියේ ඉඳලා ශීරණ අවධිය දවස් කිරි වරණ අවධිය බලන්න. හරි. අදහසක් ගන්න දරුවනේ මේදය ලැක්ටෝස් ප්‍රෝටීන් දල අදහසක් ගත්තාම ඇති ඔබට විස්තරාත්මකව ලියන්න ප්‍රශ්න වලට අහන්නේ මේ දල අදහසක් ගන්නයි අවශ්‍ය වෙන්නේ මෙන්න මේ කරුණු අනුව මේ කිරිවල සංයුතිය සහ කිරි අස්වැන්න වෙනස් වෙනවා කියන එක ගැන දල අදහසක් ගත්තාම ඇති. බොහෝ විට පුතේ එළදෙනුන්ගේ ශීරණයේ මුල් සති කිහිපය තුල සති 6 8කදී ක්‍රමයෙන් කිරි නිෂ්පාදනය ඉහළ ගිහිල්ලා පසුව ක්‍රමයෙන් අඩු වෙනවා. මතක තියාගන්න.
බොහෝ එළදෙනුන්ගේ මොකද්ද පුතේ වෙන්නේ? ශීරණයේ මුල් සති කිහිපය තුල ඒ කියන්නේ සති 6ක් සති 8ක කාලයක් විතර ක්‍රමයෙන් කිරි නිෂ්පාදනය ඉහළ යන අතර පසුව මොකද වෙන්නේ? ක්‍රමයෙන් අඩු වෙනවා. ඒ වගේම පැටවකු ප්‍රසූත කළ අවස්ථාවේ සිට ක්‍රමයෙන් කිරිවල සංයුතිය වෙනස් වෙනවා. පැටවකු ප්‍රසූත කළ අවස්ථාවේ ඉඳලා ක්‍රමයෙන් කිරිවල සංයුතියත් වෙනස් වෙනවා දරුවනේ. ඒකත් මතක තියාගන්න. සතුන්ගේ ශීරණ වාරය අපි කතා කරේ. හරි. ඒ කියන්නේ state of lactation. හරි. එළගවයින්ගේ පළමු ශීරණ වාරයේ ඉඳන් තුන්වන ශීරණ වාරය දක්වා ක්‍රමයෙන් කිරි නිෂ්පාදනය වැඩිලා ඉන්පසු ක්‍රමයෙන් අඩු වෙනවා. බලන්නකෝ. එළගවයින්ගේ පළමු ශීරණ වාරයේ ඉඳන් තුන්වන ශීරණ වාරය දක්වා මොකද වෙන්නේ? ක්‍රමයෙන් කිරි නිෂ්පාදනය වැඩිලා ඊට පස්සේ ක්‍රමයෙන් අඩු වෙලා යනවා. මේ අනුව එළදෙනුන්ගේ ආර්ථික නිෂ්පාදන කාලය වසර 5කට සීමා වෙනවා. මතක තියාගන්න. මේ අනුව එළදෙනුන්ගේ ආර්ථික නිෂ්පාදන කාලය කොච්චරකට සීමා වෙන්නේ? වසර 5කට සීමා වෙන්නේ. එළගවයින්ගේ පළමු ශීරණ වාරයේ ඉඳලා තුන්වන ශීරණ වාරය දක්වා පළමුවන ශීරණ වාරයේ ඉඳන් දුවේ පුතේ තුන්වන ශීරණ වාරය දක්වා ක්‍රමයෙන් කිරි නිෂ්පාදනයේ වැඩි වෙලා ඊට පස්සේ ක්‍රමයෙන් අඩු වෙලා යනවා. ඒ වගේම එළදෙනුන්ගේ ආර්ථික නිෂ්පාදන කාලය වසර 5කට සීමා වෙනවා. එනමුත් කිරිවල වැඩි මේද ප්‍රමාණයක් සහ මේදය නොවන ඝනද්‍රව්‍ය තියෙන්නේ පළමු ශීරණ වාරයේදී. ඒකත් මතක තියාගන්න. හැබැයි කිරිවල වැඩි මේද ප්‍රමාණයක් සහ දුවේ පුතේ කිරිවල වැඩි මේද ප්‍රමාණයක් සහ මේදය නොවන ඝනද්‍රව්‍ය SNF solid non fat කිරිවල වැඩි මේද ප්‍රමාණයක් සහ මේදය නොවන ඝනද්‍රව්‍ය ප්‍රමාණයක් තියෙන්නේ පුතේ පළමු ශීරණ වාරයේදී. මතක තියාගන්න. මොන ශීරණවද? පළමු ශීරණ වාරයේදී තමයි මේදය සහ මේදය නොවන ඝනද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වෙන්නේ. රයිට්? එහෙනම් කිරිවල වැඩි වේද ප්‍රමාණයක් සහ මේදය නොවන ඝනද්‍රව්‍ය ප්‍රමාණයක් තියෙන්නේ දරුවනේ පළමු ශීරණ වාරයේදී. කොයිද? පළමු ශීරණ වාරයේදී තියෙන දරුවනේ. කිරි අස්වැන්න බලන්නකෝ තුන්වැනි ශීරණ වාරයේ මේ ශීරණ වාරන බලන්න මේ කිරි අස්වැන්න ශීරණ වාරයත් එක්ක වෙනස් වෙන ආකාරය බලන්නකෝ මේ බලන්න. ශීරණ වාර ගණනයි කිරි අස්වැන්නයි අතර ප්‍රස්ථාරය බලන්නකෝ පුතේ. රයිට්? වෙනස් වෙලා තියෙන ආකාරය තුන්වන ශීරණ වාරණිය දක්වා මේ තුන්වන ශීරණ වාරණිය දක්වා මේ බලන්නකෝ. තුන්වන ශීරණ වාරය දක්වා තිබෙලා ඊට පස්සේ බලන්නකෝ ක්‍රමයෙන් අඩු වෙලා යන ආකාරය. ශීරණ වාර ගන්නත් අඩු වෙලා යන ආකාරය. රයිට්? අපි ඊට පස්සේ කිරි දෙවීමේ ක්‍රමය සහ කාලාන්තරය ගැන බලමු පුතේ. මේ කිරි දෙවීමේ ක්‍රමය සහ කාලාන්තරය කියන කරුණ අනුව කොහොමද කිරිවල සංයුතිය සහ කිරි අස්වැන්න වෙනස් වෙන්නේ කියන එක ගැන පොඩ්ඩක් කතා කරන්න බලමු පුතේ. රයිට්? බලන්න දුවේ පුතේ. කිරි දෙවීමේ ක්‍රමය හා කාලාන්තරය. අසම්පූර්ණ ලෙස කිරි දෙවීමෙන් හරි වැඩිපුර මේද සහිත කිරි බුරුල්ලේ ඉතිරි වෙනවා පුතේ. කිරි දෙවීමේ කාලාන්තරය වැඩි කළ විට කිරි අස්වැන්න අඩු වෙනවා. කරුණු දෙකක් එතන කියවෙන්නේ. අසම්පූර්ණ ලෙස කිරි දෙවීමෙන් සම්පූර්ණ නිවැරදි ආකාරයට නැතුව භාගයට අර කිරි ඉතිරි කළා අසම්පූර්ණ දැන් හරියට පල්ස් වෙන්න ඕනේ. දැන් අතින් කිරි දුවනවට වඩා මේක අපිට යන්ත්‍රානුසාරයෙන් කිරි දෙවීමේදී නම් මේක හරියටම අපිට මේ වැඩේ සාර්ථකව කරගන්න පුළුවන්. අර අතින් කිරි දෙවීමේදී ඒ විදිහටම පල්ස් වෙන්න ඕනේ. ඔබ දන්නවා කිරි දෝනකොට කිරි බුරුල්ල ඇදලා අතින් කිරි දෙවීමේදී. නමුත් යන්ත්‍රානුසාරයෙන් උසස් තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතා කරලා මේ යන්ත්‍රානුසාරයෙන් කිරි දෙවීමේදී ටීට්ස් කප් තනපොඩු වලට සවි කළා. මේකෙදී අපි දන්නවා මේ කිරි සතුන්ගේ තනපොඩු වලට හානි නොවන පරිදි වේදනාවක් ඇති නොවන පරිදි මේ වැඩේ සාර්ථකව කරගන්න පුළුවන්. කාර්යක්ෂමව වගේම ගුණාත්මකව සිදු කරගන්න පුළුවන්. වඩාත් සෞඛ්‍ය ආරක්ෂිතව කිරි දෙවීමේ යන්ත්‍ර භාවිතා කරලා කිරි දෙවීමේදී ඒ අනුවයි ඒවා සකස් කරලා තියෙන්නේ. මතක තියාගන්න පුතේ අසම්පූර්ණ ලෙස කිරි දෙවීමෙන් මොකද වෙන්නේ?
වැඩිපුර මේද සහිත කිරි බුරුල්ලේ ඉතිරි වෙනවා. ඒ වගේම කිරි දෙවීමේ කාලාන්තරය වැඩි කළ විට කිරි දෙවීමේ කාලාන්තරය වැඩි කරපුවාම එක වතාවක් කිරිදවල ඊළඟට කිරිදවන්න ගත වන කාලේ ඒ කාලාන්තරය අර ජල සම්පාදන කාලාන්තරය කියන්නේ ඒ වගේ කිරි දෙවීමේ කාලාන්තරය වැඩි කළ විටත් හාවස්ට් එක අඩු වෙනවා. කිරි අස්වැන්න මොකද වෙන්නේ? කිරි අස්වැන්න අඩු වෙනවා. රයිට්. ඒ වගේම විනාඩි 5ක් 8ක් අතර කාලයකදී පුතේ කිරි සම්පූර්ණයෙන්ම දොවා අවසන් කරන්න වෙනවා. කොච්චර කාලයකදීද? විනාඩි 5ත් 8ක් අතර කාලයකදී. බලන්නකෝ. විනාඩි 5ත් විනාඩි 8ත් අතර කාලයකදී දරුවනේ විනාඩි 5ත් විනාඩි 8ක් අතර කාලයකදී දරුවනේ සම්පූර්ණයෙන්ම කිරි දොවලා අවසන් කරන්න ඕන. එහෙම නැත්තම් දුවේ පුතේ එසේ නොමැතිනම් කිරි අස්වැන්න අඩුවීමට එය ප්‍රධාන වශයෙන්ම බලපානවා. විනාඩි 5ත් 8ක් අතර කාලයකදී විනාඩි 5ත් 8ක් අතර කාලයකදී දරුවනේ කිරි සම්පූර්ණයෙන්ම දොවා අවසන් කරන්න ඕනි. කිරි සම්පූර්ණයෙන්ම දොවලා අවසන් කරන්න ඕනි. එහෙම නොමැති වුණොත් පුතේ මොකද වෙන්නේ? කිරි අස්වැන්න අඩු වෙන්න ඒක ප්‍රධාන වශයෙන් බලපානවා. කිරි අස්වැන්න අඩු වෙන්නේ ඒක ප්‍රධාන වශයෙන් බලපානවා. හොඳයි. ඒ වගේම මතක තියාගන්න දුවේ පුතේ කිරි දෙවීමේ වාර දෙකක් අතර කාලය අවම වශයෙන් පැය 8ක්වත් විය යුතුයි. හරිද? එය පැය 12 නොඉක්මිය යුතුයි. දැන් උදේ හවස කිරි දවනවා කියන්නකො අවස්ථා දෙකකදී කිරි දවනවා කියලා කියන්නකො. මෙන්න මේ කිරි දෙවීමේ වාර දෙකක් අතර තියෙන කාලය වාර දෙකක් දැන් උදේ හවස මේ අතර තියෙන කාලය අවස්ථා දෙකකදී උදේ හවස බෙහෙත් බොන්න දෙන්නේ දොස්තර මහත්තුරු දෙසරයක් කියලා පැය 8කට සැරයක් බෙදෙන බෙහෙත් බොන්න දෙන බෙහෙත් තියෙන්නේ ප්‍රතිජීවක ඖෂධ වගේ දේවල්. එහෙනම් කිරි දෙවීමේ වාර දෙකක් අතර අවම වශයෙන් හරිද? මේ බලන්න දෝපු පළවෙනි වාරේ දෙවෙනි වාරේ මෙන්න මේ දෙක අතර අවම වශයෙන් පැය 8ක්වත් වෙන්න ඕනේ මේ කාලය. හරි. මේ දෙක අතර කාලය. මේ දෙක අතර තියෙන කාලේ ગેප් එක මේ පළවෙනි අවස්ථාවේ කිරිදෝල ඊළඟට කිරිදෝන අවස්ථාව වෙනකොට පැය 8ක කාලයක්වත් ගත වෙලා තියෙන්න ඕනේ කියන එක අදහස් කරන්නේ. කිරි දෙවීමේ වාර දෙකක් අතර කාලයේ පුතේ අවම වශයෙන් පැය 8ක්වත් විය යුතුයි. එය පැය 12 නොඉක්මුව යුතුයි. පැය 12කට වඩා වැඩි වෙන්න හොඳ නැහැ කියන එකයි කියන්නේ. හරි. අධික නිෂ්පාදනයක් සහිත සතුන්ගෙන් දිනකට වාර 3ක් කිරිදවා ගැනීමෙන් දෛනික කිරි නිෂ්පාදනය වැඩි කරගන්න පුළුවන්. අධික නිෂ්පාදනයක් තියෙන උසස් ගුණාත්මක තත්ත්වයෙන් යුතු අපිකම ඒ ප්‍රදේශයට ගැලපෙන ආකාරයට සකස් කරගත්ත යුරෝපීය ගව වර්ග ඉන්නවා පුතේ රයිට්. ඒ වගේම අපි දන්නවා ඉන්දියානු විශේෂ ගව වර්ග ඉන්නවා යුරෝපීය ගව වර්ග ඉන්නවා. එහෙනම් වැඩි කිරි නිෂ්පාදනයක් ලබා දෙන සතුන් දෙනුන් ඉන්නවා. එවැනි අධික නිෂ්පාදනයක් සහිත දෙනුන්ගෙන් දිනකට වාර 3ක් කිරිදවා ගන්න පුළුවන්. එසේ දිනකට වාර 3ක් කිරිදවා ගැනීමෙන් දෛනික කිරි නිෂ්පාදනය වැඩි කරගන්න පුළුවන්. දෛනික කිරි නිෂ්පාදනය දරුවනේ වැඩි කරගන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ විශේෂයෙන්ම අපි මෙතනදී කතා කරේ 8 වන ඒකකයේ දෙවන කොටසයි දුවේ පුතේ ආරම්භ කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ අපි මේකදී කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් දුවේ පුතේ කතා කරන්නේ. කිරි නිෂ්පාදනයේදී පවත්වා ගත යුතු තත්වයන් පිළිබඳව කතා කරන්නේ විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ මේ 8 වෙනි ඒකකයේ දෙවන කොටසට අදාළව ඉතිරි කරුණු ඊළඟ කොටසින් දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ අපි.